හරි එතකොට අපි කතා කරපු විදිහට IP address එක කොටස් දෙකකට වෙන් වෙනවා. ඒකේ IPv4 address එක ගැන අපි කතා කරන්නේ. IPv4 address එකේ bit 32ක් තියෙනවා. ඒ bit 32 8 කොටස් 4කට බෙදලා අෂ්ටක 4ක් කියලා අපි සලකනවා. ඒ බිටු 8කින් නිරූපණය වෙන 10 පාදයේ අගය පාවිච්චි කළා තමයි අපිට කම්පියුටර් එක ඇතුලේ දකින්න හම්බෙන IP address එකක් නිරූපණය කර ගැනීම අපි කරගන්න. right ඊළඟට IP ඩිපිනය අපි කිව්වා net id සහ host id කියලා කොටස් දෙකකට වෙන් කරලා කතා කරන්න පුළුවන් කියලා එකම බිටු 32 right එතකොට ඒ net id එකට තියෙන බිටු ගාන host id එකට තියෙන බිටු ගාන IP address එකෙන් IP address එකට වෙනස් වෙනවා right ඒ කියන්නේ සමහර IP අතර සමාන වෙන්නත් පුළුවන් සමහර IP addresses වල වෙනස් වෙන්නත් පුළුවන් ඒක සාමාන්‍යයෙන් මේ IP address එකක net id එකේ තියෙන බිටු ගාන නිරූපණය කිරීමේ එක ක්‍රමවේදයක් තමයි මේ CIDR අංකණය කියලා කියන්නේ. ඒතර CIDR අංකණයේදී IP ලිපිනේ දීලා ඇලයිරක් දාලා ඊට පස්සේ අංකයක් සඳහන් කරනවා. ඒ අංකෙන් නිරූපණය වෙනවා net id වලට කොච්චර බිටු ගණනක් අයත් වෙනවද කියන එක. ඊළඟට අපි කතා කරා මේ පන්තියක් සහිත සහ පන්තියක් රහිත IP ලිපින කොහොමද වෙන් කරගන්නේ නැත්නම් හඳුනගන්නේ කියන එක. එතනදී පන්තිය මොකක්ද කියන එක නැත්නම් ක්ලාස් එකක් තියනවද ක්ලාස් ෆුල් ඇඩ්‍රස් එකක්ද කියලා අඳුනගන්න මම කිව්වා අපිට උවමනා වෙනවා කියලා ෆැක්ටර්ස් දෙකක් සාධක දෙකක් එකක් තමයි IP ඇඩ්‍රස් එකේ පළවෙනි ඔක්ටෙට් එකේ අගය පළවෙනි ඔක්ටෙට් එකේ අගය කියන්නේ මේ IP ඇඩ්‍රස් එකේ මෙන්න මේ පළවෙනි ඉලක්කම මෙන්න මේ ඉලක්කමේ ඉන්නේ මොන අගය පරාසයකද නැත්නම් මේ ඉලක්කමේ අගය මොකක්ද කියන එක අපි සලකා බැලීම කරනවා right ඒ වගේම තමයි මෙතන මේ වගුවේ පෙන්නලා තියෙන විදිහට මේක මේ අෂ්ටක අතරේ net id බිටුයි host id බිටුයි බෙදලා තියෙන විදිහ මම පෙන්නලා තියෙනවා. ඒතර ඔයගලන්ට පේනවා ඇති class A වල net id එක අෂ්ටකයයි class B වල net id එක දෙනවා අෂ්ටක දෙකක ඒ කියන්නේ bit 16ක class C වල අෂ්ටක 3ක විහිදීම සිද්ධ වෙනවා class D වල අෂ්ටක 4ම විහිදීම සිද්ධ වෙනවා class E එක විශාල විශේෂ අරමුණු සඳහා තමයි භාවිතා කරනවා කියලා අපි අරගෙන තියෙන්නේ. එතකොට ඔය කියන සාධක දෙක පළමු අෂ්ටකයේ අගය පරාසය මෙතනින් පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මේ net id බිටු ගාන හෝ host id බිටු ගාන. මොකද මෙතන දැන් ඔයාලට net id බිටු ගාන කියන්නේ නැතුව host id කොටස ගැන කිව්වොත් තාමත් ඔයාලට හිතා ගන්න පුළුවන් net id එකේ කොච්චර bits ගානක් තියෙනවාද කියන එක. ඒකට අනුව ඒ සාධක දෙකම ගැලපෙනවා නම් පළවෙනි ඉලක්කම 0.127යි අතරේ තියෙනවා නම් ඒ කියන IP address එකේ net id එකට බිටු 8යි නම් තියෙන්නේ. අන්න එතකොට අපිට යාව class A address එකක් කියලා අඳුන ගන්න පුළුවන්. එහෙම ඔය සාධක දෙකෙන් කුමක් හෝ සාධකයක් කැඩෙනවා නම් අපි කියනවා ඒක classless IP address එකක් කියලා. එතකොට ඔන්න ඔය සාධක දෙක ගැන අපි කතා බහ කරා. එතකොට ගිය සතියේ කොහොමද මේක අඳුනගන්නේ කියන එකත් අපි ලියාගත්තා. සහ ඊට අදාළව පොඩි ගණන් වගේකුත් අපි හදලා ඉවර කරගත්තා. right? එතකොට අද තියෙන්නේ ඔතනින් ඉස්සරහට යන්න. ඒ වගේම මේ පළමු අෂ්ටකයේ අගය සෑදී ඇති ආකාරය මම ඔයගලන්ට පෙන්නුවා. කොහොමද මෙයාව හැදෙන්නේ මොන හේතුවක් නිසාද මෙයා මෙහෙම වෙන්නේ කියන එක. right? එතකොට එතනදී අපි කතා බහ කරා මේ පළවෙනි අෂ්ටකයේ ඉන්නවා leading bits නැත්නම් වෙනස් නොවන බිටු යම් කිසි ප්‍රමාණයක්. අන්නේ බිටු ප්‍රමාණයේ වෙනස් නොවීම නිසා තමයි මේ කියන අෂ්ටකයට මේ කියන පළවෙනි අෂ්ටකයට මේ කියන patterns ටික ඇවිල්ලා IP address එකේ පළවෙනි අංකය නැත්නම් පළවෙනි දශමයේ සංඛ්‍යාව ඕගලන්ට නිරූපණය වෙන්නේ 0.127ත් අතර කියලා. right. කුසල් ඇහෙනවද දැන්? කුසල් sir ඇහෙනව නේද? ඔව් sir right. හරි.
හරි. එතකොට අද අපි මෙතන ඉඳලා ඉස්සරහට යන්නේ කුසල අපි ගිය සතියේ කරපු දේවල් ටික ගැන මුලින් ඉඳලා කරපු දේවල් ටික පොඩ්ඩක් මතක් කරගෙන ආවේ. එතකොට අද අපි මෙතනින් ඉස්සරහට යනවා කොහොමද මේ IP address එකක IP address එකක් දුන්නම අපිට පුළුවන් IP address එක දිහා බලලා යම් යම් නිගමන වලට එළඹෙන්න. right? එතකොට ඒ අපිට එළඹෙන්න පුළුවන් නිගමන මොනවද? ඒවට එළඹෙන්න අපිට අවශ්‍ය වෙන සමීකරණ තියෙනවා, සංකල්ප තියෙනවා. ඒවා මොනවද කියන එක තමයි අද අපි කතා බහ කරන්නේ. right? හරි. මෙතනට වෙනකන් මොනවා හෝ අපැහැදිලි තැනක් තියනවද කාට හරි පැහැදිලි කරගන්න? එහෙම තියෙනවා නම් අහන්න දැන්. එතකොට මට ඒ කැලල පැහැදිලි කරලා ඉස්සරහට යන්න පුළුවන්. හරි. right. දැන් ළමයි මම නැවත වතාවක් මේක මතක් කරන්නේ. ඕගලන්ට මොනාම හෝ දෙයක් තේරෙන්නේ නැත්නම් ගොඩ යන්න තියෙන එකම ක්‍රමය තමයි ප්‍රශ්න කරන එක. ඒ ප්‍රශ්නය හරි ප්‍රශ්නයක්ද වැරදි ප්‍රශ්නයක්ද නේද මෝඩ ප්‍රශ්නයක් වෙයිද කියලා හිතේ තියාගෙන ඉන්න එපා. පස්සේ අහනවා කියලා ඉන්න එපා. මේ මොහොතේ අහන්න. සංවාද ඇසුරෙන් තමයි ඔයාට ඔයාව ගොඩනගා ගන්න තියෙන්නේ. right? ඔයා එක කොච්චර ප්‍රාථමික ප්‍රශ්නයක් වුණත් ඔයා ඒක ඇසිය යුතුයි. එහෙම ඇහුවම තමයි ඔයාට ඔයාගේ හිතේ තියෙන දේ ක්ලියර් කරගන්න පුළුවන් වෙන්නේ. right? ඒක නිසා ප්‍රශ්න අහනවා කියන එක තේරෙන්නේ නැති තැනකදී ඩිස්ටර්බ් කරනවා කියන එක ගැටලුවක් කරගන්න එපා. සමහරවිට මම කතා බහ කරගෙන යනකොට මම කියයි පොඩ්ඩක් ඉන්න. අපි මේක කතා කරලා ඉවර වෙලා කතා කරමු කියන එක. නමුත් බාධා කරන්න අවශ්‍ය වෙලාවකදී බාධා කරන්න අනිවාර්යයි. right? බාධා කිරීම හම්බුනොත් නැත්නම් ඔයාට බාධා කිරීමක් කරන්න හිතෙනවා කියලා කියන්නේ ඔයාට මේක ගොඩ දාගන්න අවශ්‍යයි කියන එක. ඒ කියන්නේ ඔයාට මේක පැහැදිලි නෑ කියන එක. ඒක කිසිම ගැටලුවක් නෑ. right? හරි. එතකොට අද තියෙන සංකල්ප ටික කතා කරන්න මම ඔයගලන්ට උදාහරණයක් අරගන්නවා. right? ඒ උදාහරණය පාවිච්චි කරගෙන තමයි මේ කියන සමීකරණ ටික සහ සංකල්ප ටික ගැන අපි කතා බහ කරන්න යන්නේ. right? මම මෙතනදී අරගන්න උදාහරණය තමයි මම concept එක ලියලා ඉන්නම් ළමයි. අද අපි කතා කරන්නේ IPL පිනයක් සම්බන්ධයෙන් ගොඩනැගිය හැකි නිගමන. right? දැන් විභාගයේදී මේ අපි මෙතන අද කතා කරන්න තියෙන දේවල් ඕගලන්ට කෙලින්ම ප්‍රශ්නයක් විදිහට අහන්නත් පුළුවන්. නැත්නම් ඕගලන්ට අහන ප්‍රශ්නයේ කටුවැඩ කොටසට මේ අපි කතා කරන ටික උමනා වෙන්න පුළුවන්. right? ඒතර මෙතන අපි කතා කරන්නේ සංකල්ප සහ සමීකරණ කීපයක් ගැන. right? මේ සංකල්ප සහ මේ සමීකරණ අපි මෙතන සංකල්ප 8ක් ගැන කතා කරනවා. ඒ 8 ඔයාට මතක නම් ඕනම IP calculation එකක් ඔයාට කරගන්න පුළුවන්. right? ඒ ගැන සහතික වෙන්න පුළුවන්. ඒ 8 ඔයාට මතක තියෙන්න ඕනේ. මතක නැත්නම් ඕගොල්ලෝ ඒක වෙනම ලියලා කොල කැලලක අරගෙන නිතරම තමන් ගාව තියාගන්න ඕනේ. අපි අර ගේට්ස් පාඩම කරනකොට බූලියන් ලෝස් ටික මම ලියන්න කිව්වා වගේ මේක ඔගොල්ලෝ ගාව තියෙනවා නම් ඔයාට මේකෙන් ඕනම IP ගාණක් හදාගැනීමේ හැකියාව තියෙනවා. right? හරි. ඒතර ඔක පළවෙනි මම උදාහරණයක් විදිහට මෙන්න මේක මේ IP ලිපිනය සලකනවා.
right ඔන්න IP ලිපින තමයි අපි සලකන්නේ. මේක යටතේ අපිට මුලින්ම කරන්න තියෙන සාමාන්‍යයෙන් IP address එකක් අපිට දුන්නම අපි කරන්න ඕන පළවෙනි දේ තමයි මේ IP address එකට අදාළව sketch එක ඇඳ ගන්න. right ඕක හරි වැදගත්. so මම මේ sketch එක මෙතන අඳිනවා. හරි. මේ sketch එකේ පළවෙනි පැත්ත net id ඉතිරි කොටස host id. අපි සාමාන්‍යයෙන් IP ලිපිනයක් නිරූපණය කරගන්නකොට net id සහ host id සම්බන්ධයෙන් තමයි නිරූපණය කරගන්නේ. අෂ්ටක වලට වෙන් කරලා නිරූපණය කරගන්නේ නැහැ. ඒක මගදී අපිට භාවිතා කරන්න වෙනවා. නමුත් මෙයා නිරූපණයේදී අපි ඒක තමයි මේ ආකාරය තමයි මුලින්ම නිරූපණය කරගන්නේ. right මම මෙතනදී මේ සාධාරණ වෙන්න කියන්නේ මගේ සමීකරණ ටික සාධාරණ වෙන්න net id පිටු ගණන n කියලා අරගන්නම් right host id පිටු ගණන n අකුර එක අරගත්තම මම capital N කියලා අරගන්නම් මාරු වෙන්නේ නැහැ ඔයාලට host id පිටු ගණන capital H කියලා මම අරගන්නවා right net id පිටු ගණන මම capital N අකුර කියලා අරගන්නවා right එතකොට අපි දන්නවා මේ සම්පූර්ණ පිටු ගණන කොයි වෙලාවකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක bit 32ක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ n එකතු කිරීම h කියන්නේ හැම වෙලාවකම 32. right? හරි. එතකොට අපිට මේ ගානට අදාළව n කියන්නේ 24යි කියන එක අපිට අඳුන ගන්න පුළුවන්. කොහොමද මම මේක අඳුනගත්තේ? මෙතන මේ ඇලයිරක් 24 කියලා පාවිච්චි කරලා තියෙනවා. මේ ඇලයිරක් 24 කියලා කියන්නේ CIDR notification එක. එයාගේ කියනවා net id එකේ බිටු ගණන කොච්චරද කියලා. right? එතන මම මේක ලියනවා. ඕගොල්ලෝ ගාන හදනකොට මේ දේවල් ලියලියා ඉන්න අවශ්‍ය නැහැ. මම මේ ඔයගොල්ලන්ට තේරුම් කරලා දෙන්න යන නිසා තමයි මේ දේවල් ලියන්නේ. right? ඉහත IP ලිපිනේ net id බිටු 24ක් ඇත host id බිටු 32 අඩු කිරීම 24 සමානයි 8ක් ඇත right මේක මේ බොහොම සරල දෙයක් right එතකොට ඒ කියන්නේ මෙතනට අපිට අරගන්න පුළුවන් n කියන්නේ 24යි h කියන්නේ 8යි හරි ළමයි මට පොඩ්ඩක් කියන්න මේ ඇඩ්‍රස් එක class full ද class less ද කියලා ළමයි note එක පෙරලා බලලා refer කරලා මට කියන්න බලන්න class full ද class less ද මෙයා ඔගොල්ලෝ ඒ සඳහා සලකා බලන්න ඕන සාධක දෙක මොනවද? පළවෙනි ඔක්ටෙට් එක සහ net id බිටු ගණන.
class full ද classless ද මේ දෙන්න බැලුවා. chat එකට උත්තර දාන්න ළමයි. ළමයි හොඳයි මාෂි. මොන ක්ලාස් එකේද මාෂි මෙයා? class full නම් ඔව් very good කුසල් very good manual right හරි ඔන්න ඔක තමයි තියෙන්න ඕනේ right හරි පුතේ අපිත් එක්ක දැන් කනෙක්ට් උනේ කවුද නමක් පේන්නේ නැති නිසා මම අහන්නේ right හරි එතකොට මෙතනදී මම මේ කියන්න යන දේ මම මේ කියන්න යන සමීකරණය address එක class full උනත් classless උනත් ඔයගලන්ට පුළුවන් පාවිච්චි කරන්න එක class full ද classless ද කියන එක අදාළ නැත right හරි එතකොට පළවෙනි සමීකරණය මම මේ කියන මම මේ කියන සිද්ධාන්තයට අදාළව right පළවෙනි සමීකරණය ඉහත IP ලිපිනය සහිත ජාලයට සමාන වන වෙනත් ජාල ගණන What's this? It's good. Right. එතකොට මේ කියන්නේ මේ IP address එක තියෙන්නේ මොකක් හරි network එකකනේ. හිතන්නකෝ ඒක ඔයගලන්ගේ ඉස්කෝලේ තියෙන ඉස්කෝලේ lab එකේ computer එකක තියෙන network එකක් කියලා. එතකොට අන්න ඒ වගේ තව networks කොච්චර හදන්න පුළුවන්ද? තව කොච්චර ගාණක් තියෙනවද කියන එක IP address එක බලලා අපිට කියන්න පුළුවන්. ඔය ජාල ගණන කියන එක සමාන වෙනවා දෙකේ බලයක් net id bitu ගණන අඩු කිරීම
අදාළ වෙනස් නොවන බිටු ගණන. right අපි අර leading bits කියලා කතා බහ කරන්නේ. වෙනස් වෙන්නේ නැති bit ප්‍රමාණයක් තියෙනවා කියලා පළවෙනි අෂ්ටකේ. ඒතර net id එකේ බිටු ගණන අරගන්න ඕනේ. ඒකෙන් අදාළ නොවන බිටු ගණන අදාළ වෙනස් නොවන බිටු ගණන අඩු කරන්න ඕනේ. right ඔක තව සරල කරොත් අපි අර උඩ උදාහරණයේ විදිහට දෙකේ බලයක් capital N අඩු කිරීම නේද? මේක මම ඉංග්‍රීසි වලින් ලිව්වොත් leading bits. right දැන් මට හොයලා දෙන්න මේ කියන කියන්නේ මේ අපි අරගත්ත මෙන්න මේ IP ලිපිනේට අදාළව මෙතනට එන්න ඕන උත්තරේ මොකක්ද කියලා. අපි ගත්ත IP ලිපිනය ඔයගලන්ට පෙන්නන්න. ඔව් 192.168.50.60 එතකොට එකිනෙකට වෙනස් ජාල ගණන හොයාගන්න පුළුවන් දෙකේ බලයක් net id බිටු වලින් leading බිටු ගාන අඩු කරලා එනාගේ ඒක දෙකේ බලයක් විදිහට මට කියන්න. මොකද මේකේ ලොකු වගයක් එන්නේ. දෙකේ බලයක් විදිහට කිව්වනම් හරි. හොයන්න බලන්න. මහ ලොකු දෙයක් නෙවෙයි net id බිටු ගාන ඇහුවා. ඒකට අදාළව තියෙන leading bits ගාන. දැන් ගිය සතිය අන්තිමට ලියපු note එකේ තියෙනවා එක එක පරාසයට අදාළව තියෙන leading bit ගාන කීයද කියලා. ඒ ගාන අඩු කරගන්නයි උතන තියෙන්නේ. ඒක අඩු කරා. උත්තර කිව්වා. බලන්න ළමයි හිතන ටක් කාලා ලොකු දෙයක් නෙවෙයි විනාඩියක දෙක වැඩක් තියෙනවා. ඔව් ළමයි දෙකේ බලයක් විදිහට කිව්වනම් ඇති. ඔයගොල්ලෝ ටයිප් කරලා එවනකොට දෙකේ දෙක දාලා ස්පේස් එකක් තියලා බලය දාලා එවන්න එච්චරයි.
excuse me. ඔව් ළමයි net id පිටු ගණන කීයද ළමයි ඔව් ළමයි net id පිටු ගණන කීයද ළමයි net id පිටු ගණන කීයද ළමයි ඔව් මෙනුල් 24යි හොඳයි leading bits ගාන කීයද මෙනුල් මේ දීලා තියෙන IP address එකේ මෙයාගේ leading bits කීයක් තියෙනවද 192 කියලා වැටෙන පරාසයේ leading bits කීයක් තියෙනවද ඒක ඔයගලන්ට මෙයාගෙන් හොයාගන්න පුළුවන් ඉතින් අපි අන්තිමට ඇඳපු එක ඒකට 192 කාටද අයිති වෙන්නේ? එයාගේ තියෙන වෙනස් නොවන බිටු ගාන වාට දැනගන්න ඕනේ. ඔව්. තරිඳු 1 1 බිඳුව. ඒ කියන්නේ බිටු කීයද? 3යි. right? ඉතින් ඕක මෙතනට ඇප්ලයි කරන්නයි තියෙන්නේ. සමහර ලාවට ඔයගොල්ලෝ උත්තරේ දැනගෙන බයෙන් ඉන්නවා එක්ක කියන්නේ නැතුව නැත්තම් නේද? ෂුවර් නැති නිසා කියන්නේ නැතුව ඉන්නවා. එතන මෙතන අහන්නේ සමීකරණෙට කියලා තියෙන්නේ net id බිටු ගණනෙන් අඩු කරන්න කියලා අදාළ වෙනස් නොවන බිටු ගණන. නැත්නම් leading bits ගන්න. මේ උදාහරණයට අදාළව එහෙනම් මෙතන කීය දෙන්න ඕනේ? මේක සමාන වෙන්න ඕනේ 2 බලයක් 24 අඩු කිරීම 3. ඒ කියන්නේ 2 21 වෙනි බලයක් ප්‍රමාණයක networks හදන්න පුළුවන්. right ඒක තමයි මේගොල්ලෝ මේ මෙතනින් අහන්නේ. මේකේ අහන්නේ මේ IP address එක තියෙනවා වගේ තව networks. IP address එක තියෙන network එක වගේ තව networks කොච්චර හදන්න පුළුවන්ද කියන්නේ. මේක පැහැදිලිද හැමෝටම? ළමයි මේක පැහැදිලිද හැමෝටම? හරි. right. දෙවෙනියට තියෙන සමීකරණය දෙවෙනියට අපි කතා කරන සමීකරණය මේ IP address එකට අදාළව
එතකොට මේ IP address එක සහිත ජාලයේ කොච්චර උපාංග ප්‍රමාණයක් අපි ඒවට කියනවා hosts කියලා උපාංග ප්‍රමාණයක් සවි කරන්න පුළුවන්ද කියන එක. right ඒක තමයි දෙවෙනි සමීකරණය වෙන්නේ. ඉහත IP ලිපිනය පවතින ජාලයට සවි කළ හැකි උපරිම උපාංග ප්‍රමාණය මේක සමාන වෙනවා දෙකේ බලයක් host id b2 කියන උත්තරයෙන් දෙකක් අඩු කරනවා. right දෙකේ බලයක් host id b2 කියන උත්තරයෙන් දෙකක් අඩු කරනවා. දැන් මුලදී අපි හොයාගත්තනේ මෙතන host id b2 කීයද කියලා. මෙතන මම ලියුවානේ points දෙකක්. net id b2 24යි host id b2 8යි කියලා. right එහෙමනම් අපිට පුළුවන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. එතකොට අර IP ලිපිනයට අනුව බැලුවොත් මේ කියන්නේ දෙකේ h වෙනි බලයෙන් host id b2 ගණනෙන් දෙකක් අඩු කරන්න කියලා. ඒ කියන්නේ කීයද? දෙකේ 8 වෙනි බලයෙන් දෙකක් අඩු කරන්න කියලා. તો දෙකේ 8 වෙනි බලය කියලා කියන්නේ 256යි 256න් දෙකක් අඩු කරාම උත්තරය එනවා 254යි. සාමාන්‍යයෙන් දෙකේ බල වලින් ඔයගොල්ලෝ දෙකේ 13 තරමට වගේ වෙනකම් මතක තියාගන්න බල ටික. right ඒ දෙකේ 13 හෝ ඊට අඩු වගේක් ආවොත් ඒක දෙකේ බලයක් විදිහට පෙන්වන්න කරන්න එපා. ඒක ලියලා පෙන්නන්න. right දෙකේ 10 කියලා කියන්නේ 1024යි. දෙකේ 11 කියලා කියන්නේ 2048යි. දෙකේ 12 කියලා කියන්නේ 4096යි. දෙකේ 13 කියලා කියන්නේ 8192යි. right ඔය වගේ ප්‍රමාණයකට මතක තියාගත්තා නම් ප්‍රමාණවත්. ඊට එහා යන දෙකේ බල ආවොත් ඒක දෙකේ බලයක් විදිහටම පවත්වගෙන යන්නයි තියෙන්නේ. හරි උපාංග ප්‍රමාණය හදාගන්න ක්‍රමය තේරුණාද? එතකොට මෙතනදී ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ කොහොමද host id b2 ගණන හොයාගත්තේ. CIDR එකේ කියලා තියෙනවා 24යි කියලා. net id එතකොට 32න් 24ක් අඩු කරාම 8යි 8 තමයි host id වෙන්නේ. සමීකරණය තමයි host id b2 දෙකේ බලයක් විදිහට අරගෙන එන උත්තරෙන් දෙකක් අඩු කරන එක. හරි අපි මේ ටික ලියා ගමු. පටන් ගන්න. මං හිමින් ඉස්සරහට ස්ක්‍රීන් එක උඩට කරනවා.
ඉවරද ළමයි? ඔව් සර්. right. අනිත් අය? ඔව් සර්. හරි. තාම ලියන කවුරු හරි ඉන්නවද? හරි. එතකොට තුන්වෙනි සමීකරණය කියන්න බෑ. දැන් අපි කතා කරන්න බෑනේ concept එක. right? ඔයගලන්ට IP ලිපිනයක් දීලා තියෙන වෙලාවට හොයාගන්න පුළුවන් ඒ network එකට අදාළව network address එක. අපි කියන එකට ජාල ලිපිනය කියලා. ජාල ලිපිනය කියන ජාල ලිපිනය අපි භාවිතා කරන්නේ ජාලයක් වෙන්කොට හඳුනා ගන්න. right? එතකොට ඔයගලන්ට පුළුවන් ජාල ලිපිනය ගැන නිගමනයකට එන්න IP ලිපිනය දීලා තියෙනවා. right? මෙයාට අපි ඉංග්‍රීසියෙන් කියනවා network address කියලා. network address. මේ network address එක අරගන්න ඔයගලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ දේ. IP ලිපිනේ net id කොටස නොවෙනස්ව තබන්න host id කොටසේ බිටු සියල්ල බිඳුව බවට පත් කරන්න. right? හොඳට තේරුම් ගන්න කියලා තියෙන දේ. ඉහත IP ලිපිනේ සහිත ජාලයේ ජාල ලිපිනේ ලබා ගැනීමට IP ලිපිනේ net id කොටස නොවෙනස්ව තබන්න host id කොටසේ බිටු සියල්ල බිඳුව බවට පත් කරන්න. ඔයාලට දීලා තියෙන IP address එක තමයි 192.168.50.60 ඇලයිරක් 24. right? එතකොට ඒකේ කියන්නේ මොකද්ද? මේ 192.168.50.60 ඇලයිරක් 24 කියන IP ලිපිනේ net id කොටස නොවෙනස්ව තමයි. දැන් අපි මුලින්ම අඳුර ගන්න ඕනේ මේ දෙන්නගේ net id host id කොටස කොහොමද කියලා. නේද? මේ දෙන්නගේ net id කොටස වෙන්නේ කොච්චරද? ඇලයිරක් 24 නේ කියලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතනට වෙනකන් තියෙන net id එක නේද? right? ඇයි එතෙන් දැන් එතනට net id එක වෙන්නේ? 192 හැදිලා තියෙන bit 8කින්. 168 හැදිලා තියෙන bit 8කින්. 50 හැදිලා තියෙන bit 8කින්. ඒක නිසා 24 වෙන්නේ හරියටම මේ තුන්වෙනි dot එක ගාවට වෙනකන් තියෙන bit ප්‍රමාණය. host id එක කොහොමද තියෙන්නේ? මේ ඉතිරි ටිකෙන් නේද? මේක තමයි host id එක වෙන්නේ. දැන් මේකලු කියලා තියෙන්නේ මොකද්ද?
net id එක නොවෙනස්ව තබන්න. ඒ කියන්නේ 192.168.50 කියන ටික නොවෙනස්ව තියෙන්න ඕන. ඊළඟ බිටු 8 නැත්නම් host id එකේ බිටු ප්‍රමාණය සියල්ලම බින්දු කරන්න කියලා තියෙනවා. එහෙනම් අපි මොකද කරන්නේ? host id එකේ තියෙනවා මේකේ මේ ගානට අදාළව බිට් 8ක් තියෙනවා. වෙන ගානකදී ඔය ගාන වෙනස් වෙන්න පුළුවන්. right? ඒක බිඳුව බවට පරිවර්තනය කරන්න ඕනේ. මේකෙන් ඕගලන්ට හම්බෙනවා IP ලිපිනයක්. මොකක්ද? 192.168.50. බිඳුව හම්බෙන්නේ කොහොමද? මේ 8 දෙනාගෙන් නිරූපණය වෙන්නේ බිඳුව. right? එන්න මෙයාට අපි කියනවා මෙයාට අපිට කියන්න පුළුවන් ජාල ලිපිනය කියලා. පැහැදිලිද? ඔලමයි right. හරි. ලියා ගන්න කොටක් ගාලා.
ඉවරද ළමයි? right එක්කෙනෙක් ඉවරයි අනිත් කට්ටිය තාම ලේනා ඉන්නවද? හරි සර් ඉවරයි. හරි. right ඊළඟ එකට යමුද එහෙනම්? හරි. right ඔය තමයි ජාල ලිපිනය හොයාගන්න විදිහ. right දැන් ඊළඟට තියෙන එකෙත් ඊළඟට කරන්න තියෙන concept එකෙත් මේ කියලා තියෙන එකේම සෑහෙන සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා මම මෙයාව copy කරලා අරගන්නවා මගේ ලේසියට. right මෙතනදී අපි හොයන්නේ IP ලිපිනය සහිත ජාලයේ විකාශන ලිපිනය. අපි ඔකට කියනවා broadcast address කියලා. right ඒතර විකාශන ලිපිනය කියන එක අපිට උවමනා වෙනවා මේ මොකක් හරි network එකකට network එකේ ඉන්න සියලුම devices වලට එකවර පණිවිඩයක් යවා ගන්න. broadcast address. broadcast address. එතනදී අපිට කරන්න තියෙන්නේ net id කොටස නොවෙනස්ව තබා ගන්න ඕන. ඒක එහෙමමයි. host id කොටසේ බිටු සියල්ල මෙතනදී බිඳුව බවට නෙවෙයි පත් කරන්නේ එක බවට පත් කරන්න ඕන. එක බවට පත් කරන්න ඕන. එතකොට අපිට දීලා තිබුණු IP ලිපිනය 192.168.50.60 right මං හරි නේද IP එක copy කරගත්තා. කොහොමද? right එතකොට අපිට දීලා තියෙන්නේ 192.168.50.60 ඇලයිරක් 24. එතකොට මේ තියෙන්නේ net id එක මේ ටික තමයි host id එක වෙන්නේ. ඒකට මේක කරන්න කියන්නේ net id එක එහෙම්ම තියාගන්න කියන්නේ. net id එකේ වෙනස්කමක් කරන්න නැහැ. ඒ කියන්නේ 192.168.50 ඒ විදිහටම තියෙනවා. ඒ තමයි net id එකේ කොටස. host id එකේ අයට මොකද කියන්නේ? බිටු 8ටම එකේ ඒවා දාන්න කියලා කියනවා. එතකොට මේකෙන් නිරූපණය වෙනවා 192.168.50.255 right
255 හැදෙන්නේ කොහොමද? එකේ ඒවා 8කින් හැදෙන්නේ 255. right? අපි ස්ථානීය අගයන් බැලුවොත් නේද? තියෙන 1 2 4 8 16 32 64 අන්තිම එක නෑ 128. ඔය ඉලක්කම් ටික ඔක්කොම එකතු කරාම ඔයගලන්ට එන්නේ උත්තරේ 255. right? එතකොට මෙන්න මෙයාට තමයි අපි කියන්නේ කවුරු කියලාද? broadcast address එක කියලා. හරි. ලියන්න. හරිද ළමයි? නෑ සර් තාම. හරි හරි ලියන්න.
ළමයි ඉවර නම් කියන්න. ඉවරයි සර්. හරි පුතේ. අනිත් අය ඉවරයි සර්. right okay. තාම ලියන කෙනෙක් ඉන්නවද? හරි. ඉස්සරහට යනවා. right. එතකොට දැන් මේ network address එකයි broadcast address එකයි. ඒ කියන්නේ ජාල ලිපිනයයි විකාශන ලිපිනයයි දන්න වෙලාවක අපිට පුළුවන් බොහොම ලේසියෙන් භාවිතා කළ හැකි IP ලිපින පරාසය සහ IP ලිපින පරාසය කියන දෙන්න ගැන ලියන්න. දැන් මේ IP ලිපින පරාසය කියලා කියන්නේ මේ network එකකට සම්බන්ධ කරන්න පුළුවන් devices තියෙනවනේ. උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ lab එකේ හයි කරලා තියෙන computers ටික. ඒ computers වලට මේ වගේ ඒ computers ටික හයි කරායින් පස්සේ ඒවට IP addresses දෙන්න ඕනේ. එකින් එකට IP addresses අපි දෙන්න ඕනේ. ඒ එකින් එකට IP addresses දෙන්න අපි මේ IP ලිපින පරාසයක් තීරණය කරගන්න ඕනේ. ඒ කියන්නේ කොතන ඉඳලා කොතනද අපිට හිතුමතේට එක එක තැන් වලින් දෙන්න බෑ. right? එතකොට මේ IP ලිපින පරාසය තීරණය කරගන්න ඔයගලන්ට උවමනා වෙනවා network address එකයි broadcast address එකයි. එතකොට ඒ දෙන්න අතර මැද්දේ තියෙන අගයන් තමයි අපි IP ලිපින භාවිතා කර හැකි IP ලිපින පරාසය කියලා හඳුන්වන්නේ. IP ලිපින පරාසය කියන සාමාන්‍ය නමින් ඔයගලන්ට ඇහුවොත් ඔයගලන්ට තියෙන්නේ සරලවම network address එකේ සිට broadcast address එක දක්වා කියන පිළිතුර ලබා දෙන්න. right? එතකොට හතරවෙනි එක ඉහත IP ලිපිනය සහිත ජාලයේ IP ලිපින පරාසය වනුයේ ජාල ලිපිනයේ සිට විකාශන ලිපිනය දක්වාය. ඒ කියන්නේ 192.168.50. බිඳුව මේ තමයි ජාල ලිපිනේ සිට 192.168.255 කියන තැනට වෙනවා. right? ඔයගලන්ට ගාන හදාගෙන යන්න අවශ්‍ය නැහැ. මොකද network address අර ඔයගලන්ට විභාගයේදී network ගානේදී කියන්නේ network diagram එක ඇඳලා IPs assign කරන්න කියලා. IP addresses දාන්න කියලා. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඔයගොල්ලෝ හදන ගානේ පාවිච්චි කරන්න දීලා තියෙන IP ලිපින පරාසය මොකද්ද? ඒකට අදාළ වෙන විදිහට තමයි devices වලට ඔයගලන්ට IP ලිපින පවරන්න පුළුවන් වෙන්නේ. right? පස්වෙනි එක්කෙනාගේ කියලා දෙනවා මේ භාවිත කළ හැකි. අර කියනකොට usable IP range කියලා. ඉහත IP ලිපිනය සහිත ජාලයේ භාවිතයට ගත හැකි. ඇයි මේක මේ භාවිතයට ගත හැකි කියලා කියන්නේ?
මේ භාවිතයට ගත හැකි කියලා කියනවා network එක ඇතුලේ තියෙන devices වලට. ඒ කියන්නේ computers, scanners, printers වලට භාවිතා කරන්න පුළුවන් IP ලිපින පරාසය. මොකද දැන් මේ උඩ තියෙන IP ලිපින පරාසයේ අපි දීලා තියෙන පළවෙනි IP ලිපිනය 192.168.50 බිඳුව. අපි දන්නවා ඒක network address එක කියලා. එයාව device එකකට නැත්නම් computer එකකට address කරන්න බෑ. right? ඒ වගේම අපි දන්නවා 192.168.50.255 කියන කෙනා විකාශන ලිපිනය එයාවත් device එකකට දාන්න බෑ. මොකද ඒ දෙනාට විශේෂිත වූ කාර්යයන් තියෙනවා. ජාල ලිපිනයේ ඉන්නේ සම්පූර්ණ ජාලය හඳුනගන්න. විකාශන ලිපිනයේ ඉන්නේ සම්පූර්ණ ජාලයටම එකවර පණිවිඩයක් අරගෙන යන්න. right? එතකොට භාවිතයට ගත හැකි IP ලිපින පරාසය වෙන්නේ ජාල ලිපිනයට පසු පවතින පළමු ලිපිනයේ සිට විකාශන ලිපිනයට පෙර පවතින අවසාන ලිපිනය දක්වාය. right? ජාල ලිපිනයට පස්සේ තියෙන පළවෙනි ඇඩ්‍රස් එක ඒකේ ඉඳලා විකාශන ලිපිනයට පෙර තියෙන අන්තිම ඇඩ්‍රස් එක. right? ඒ කියන්නේ වෙන මොකුත් නෙවෙයි 192යි 168යි 50යි බිඳුවනේ ජාල ලිපිනේ. එහෙනම් ඊට පස්සේ තියෙන ඇඩ්‍රස් එක වෙන්නේ 51. එතන ඉඳලා 192.168.50.255 තමයි විකාශන ලිපිනය වෙන්නේ. එයාට කලින් තියෙන ඇඩ්‍රස් එක වෙන්නේ 254. ඔන්න උතන්ට වෙනවා. right? ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේ ඇඩ්‍රස් දෙක දිහා බැලුවම තේරෙනවා ඇති. එකේ ඉඳලා 254 වෙනකන් ඇඩ්‍රසස් දෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට මතකද සවිකල හැකි උපාංග ගණන අපි කිව්වා. මෙන්න මෙතන. කීයද ආවේ? 254. ඒ කියන්නේ devices 254ක් හයි කරා නම් ඒ 254ට දෙන්න ඇඩ්‍රස් 254කුත් අපි ගාව තියෙන්න ඕනේ. හරි. ලියාගමුද? 4යි 5යි.
ඉවරද ළමයි? right. තාම ලියන කෙනෙක් ඉන්නවද? ඔව්. හරි. ඉවර කරගමු පුතේ. right. තාම ලියන කෙනෙක් ඉන්නවද තව? හරි. අන්තිමට අපි හොයන දේ ඒකට අපි කියනවා සබ්නෙට් මාස්ක් එක කියලා. අනුජාල වසනය කියලා. අනුජාල වසනය අපි පාවිච්චි කරන්නේ ඒක සාමාන්‍යයෙන් නෙට්වර්ක් වලදී භාවිතා වෙන්නේ නෙට්වර්ක් ගෲප් එකක් හඳුන ගන්න. ඔය සබ්නෙට් මාස්ක් එකේ තියෙන හැසිරීම ඔයගලන්ට හඳුන ගන්න පුළුවන් වෙනවා. ඊළඟට තියෙනවා සබ්නෙටින් කියලා concept එකක්. අනුජාලකරණය කියලා. එතනදී හොඳටම හඳුන ගන්න පුළුවන්. මෙතන අපි concept එකක් විදියට අනුජාල වසනය හඳුන ගන්න. right? මගේ අතින් නම්බර් ලිස්ට් එක පැටලිලා තියෙනවා ළමයි. බැලුවා කොහොමද එකක් අඩු වෙන්නේ කියලා. මේක 4 මේක 5 දැන් අපි ලියපු එක 6 අවසානට ලියපු එක සබ්නෙට් මාස්ක් එක වෙන්නේ 7.
ඔව් අනුජාල වසනය යට අපි කියනවා සබ්නෙට් මාස්ක් සබ්නෙට් මාස්ක් එක අරගන්න මෙන්න මෙහෙම දෙයක් අපි කරන්නේ net id bitu සියල්ල එක බවට host id bitu සියල්ල බිඳුව බවට පරිවර්තනය කරන්න. right එතකොට ඔයගලන්ට දීලා තියෙන IP ලිපිනය අපි දන්නවා 192.168.50.60 ඇලීරක් 24 මේ ඇලීරක් 24 කියන එක විතරම ලියන්න අවශ්‍ය නැහැ right නමුත් මම මෙතනදී මේ අපිට දීලා තියෙන නිසා මම සඳහන් කරන්නේ අපි දන්නවා මේ ටික තමයි net id වෙන්නේ මෙයා තමයි host id එක. එතකොට මෙතනින් කියන්නේ net id එකේ bitu සම්පූර්ණයෙන් එක බවට පත් කරන්න. ඒතර අපි දන්නවා net id එකේ දැන් bitu 24ක් තියෙනවා. කියන්නේ එක octet එකක 8ක් තියෙනවා. මේ 192 හැදිලා තියෙන්නේ bit 8ක් පාවිච්චි වෙලා. right ඒ කියන්නේ පළවෙනි octet එක පළවෙනි 8 දෙනා එකේව 8ක් බවට පරිවර්තනය වෙනවා. dot දෙවෙනි 8 දෙනා එකේව 8ක් බවට හරවන්න ඕන. dot තුන්වෙනි 8 දෙනා එකේව 8ක් බවට පරිවර්තනය කරන්න ඕන. ඔන්න net id එක එකේ ඒවා බවට පරිවර්තනය කරලා ඉවරයි. host id ටික බිඳු බවට පරිවර්තනය පුතේ ඉමාෂි ඔයා දුව මොන හරි කිව්වා මට පැහැදිලි නෑ පුතේ කීපෙද ළමයි මාව ඇහෙනව නේද? ළමයි මාව ඇහෙනව නේද? සර් කියන එක හෙන්නේ නැහැ මට. ඉමාෂි දැන් ඇහෙනවද? ඉමාෂි ඇහෙනවද? right ඉමාෂි disconnect වෙලා ආයේ right එතකොට මෙතනින් ඔයගලන්ට හම්බෙනවා IP address එකක් මේ එකේවට නිරූපණය කරනවා 255 කියනගේ dot
මේ එකේ වාට නිරූපණය කරනවා 255 කියන අගය ආයසරයක් ඩොට් මෙතන තියෙන එකේ වාට 255 නිරූපණය කරනවා මෙතන තියෙන බිඳුවට බිඳුව නිරූපණය කරනවා right එතකොට මෙයාට තමයි අපි කියන්නේ subnet mask එක කියලා right තේරුණාද ළමයි පැහැදිලිද මේ IP address වල තනිකරම තියෙන්නේ ද්විමේ සංඛ්‍යා දශමේ සංඛ්‍යා කිරීම දශමේ සංඛ්‍යා ද්විමේ සංඛ්‍යා කිරීමේ පොඩි සෙල්ලමක් පැහැදිලිද Daddy, yes Susu another shoe was broken. හරි ලියාගමු ළමයි Mary had a little man, little man, little man.
ඉවරද ළමයි? right. හරි. පැහැදිලිද කරපු දේවල් ටික? දැන් ඊළඟ දවසේ අපි ඔයගලන්ගේ network පොතේ තියෙන පිටිපස්සේ ප්‍රශ්න වගේක් තියෙනවා. හැමෝම පොඩ්ඩක් ටියුට් එකේ පිටිපස්සට පෙරලා බලන්න. network calculation වලට අදාළව තියෙන ප්‍රශ්න ටික තියෙනවා නේද කියලා හැමෝම ගාවම. right ටියුට් එකේ අවසානට වෙන්න මෙන්න මේ වගේ IP calculation කියලා ගණන් 10ක් තියෙන්න ඕන. මෙන්න මේක තියනවද කියලා බලන්න හැමෝගෙම. තියෙනව නේද ළමයි? හරි. එතකොට ඔයගලන්ට දැන් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ගණන් හතර හදන්න පුළුවන්. දැන් මම මේ වෙලාවේ හදන්න ගන්නේ නැහැ. මොකද මේක ටිකක් කතා බහ කර කර හදන්න ඕන එකක් සහ ඊළඟ ගණන් වලදී ඔයගලන්ට උදව් අවශ්‍ය වෙනවා. නිසා ඊළඟ දවසේ අපි මේක හදන්න පටන් ගන්නවා. right? ඒකට ලෑස්ති පිට එන්න මම අදට මෙතනින් සෙෂන් එක නතර කරනවා. right? ඊළඟ දවසේ මේ ගණන් ටික හැදීම සහ ඊට පස්සේ අනුජාලකරණය කියලා concept එකක් තියෙනවා. උතනින්ම තව එක equation එකක් එකතු වෙන. ඒක ගැන කතා කරලා ඉතිරි ගණන් ටිකත් අපි හදලා ඉවර කරනවා. ඒක ඉවර කරාම network ඉවරයි. right? හරි. එහෙනම් අදට මම session එක මෙතනින් නතර කරනවා. right? thank you very much. ඊළඟ දවසේ මේ වෙලාවට මේක තුමු. right? ගිහිල්ලා good night හැමෝටම.